තොර මේ වෙද්දී අපි මේ සහජාත කුඩාණු තියෙන ප්‍රත්‍ය හතම සාකච්ඡා කරලා ඉවරයිනේ. හේතු සහජාතාධිපති සහජාත කම්ම නාම ආහාර සහජාත ඉන්ද්‍රිය ධාන මග්ග කියන මේ හතම අපි සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට දැන් අපිට ඊළඟට යන්න තියෙන්නේ මේ සහජාත විශාල අනුගණයට. මෙන්න මේ කොටසට තමයි ඊළඟට යන්න තියෙන්නේ. හරි. ඉතින් මේ කොටසට යන්න කලින් විශේෂයෙන් මතක් කරන්න ටිකක් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ වෙනකන් ඉගෙන ගත්ත මේ හතට අදාළ වෙන සුද්ධ සංඛ්‍යා මම හිතනවා පාඩම් කරන්න නැති කියලා. ඊළඟට අපි ස්වරූප බෙදාගත් ඒවා එතනදී ඒ තැන්වලදී අපි සාකච්ඡා කරපු කරුණු විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. කියන්නේ මතක තියාගන්න ඕන නිකන් කටපාඩම් කරන්න නෙමෙයි අවබෝධයෙන් යුතුව මතක තියාගන්නට ඕනේ. ඒතර හේතු යුක්ති සහිතව අවබෝධයෙන් මතක තියාගන්නට ඕනේ. ඒ සඳහා විශේෂ උත්සාහයක් දරන්න කියලා මම අපේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා. ඒ කියන්නේ තනියෙන් අධ්‍යයනයකුත් කරන්න පුළුවන් කමක් තියනවා නම් සාකච්ඡා කරන්න එකතු වෙලා. ඒ කියන්නේ සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන් ඉතාම හොඳයි. නමුත් ප්‍රායෝගිකව එක එක ස්වාමීන් වහන්සේලාට තියෙන වැඩ කටයුතු ඒ කාලසටහන් පොත්පත්වල සම්බන්ධ වීම නිසා ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කිහිප දෙනෙක් හරි එකතු වෙලා සාකච්ඡා කරලා ඒ පිළිබඳව විමසන්න කරුණු කාරණා. ඉතින් ඒක අපේ දැනුම දියුණු වීම පිණිස උපකාර වෙනවා. ඉතින් සාකච්ඡාවෙන් අපිට ධර්ම මාර්ගය වඩන්න බොහෝ උපකාර ලැබෙනවානේ. ඒ නිසා මේ සාකච්ඡා කරලා මේවා සම්බන්ධයෙන් ඒ දැනුම දියුණු කරගන්න කියලා මම විශේෂයෙන් මතක් කරනවා. එතකොට අපි මේ සහජාත වලට අදාළව දැන් සහජාත මහා ගණේනේ අපි ඉන්නේ. එතකොට සහජාත මහා ගණයට ගියයින් පස්සේ එතන දේවල් කීපයක් පැහැදිලි කරගන්න තියෙනවා. එක තමයි දැන් මෙතන මේ ප්‍රත්‍ය තියෙනව නේද? සහජාත විශාල අනුගණනයනේ. විශාල නැත්නම් අපි මහා අනුගණනය කියලා කියන්නේ. මේ නම් දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන මේ ප්‍රත්‍ය හතරක් තියෙනවා. හරි. සහජාත ඊළඟට සහජාත නිස්සය සහජාතත්ති කියලා කියන්නේ මොකද්ද? මේ සහජාත අත්ති කියන එක තමයි කිව්වේ. ඊළඟට සහජාත අවිගත කියන ඔන්න ඔය හතර ප්‍රත්‍ය හතරක් යෙදෙනවා. ඒ කියන්නේ ගත්තයින් පස්සේ ප්‍රත්‍ය වශයෙන් ගත්තයින් පස්සේ අපි මේ සහජාත කියන නමක් එක එකතු කරලානේ මේ තැන්වල කතා කරන්නේ. දැන් මේ සහජාත නිස්සය කියද්දි මේ නිස්සය කියන එකට තව නමක් එකතු කරලා කතා කරන්නේ. සහජාත අත්ති කියලා කතා කරද්දි මේ අත්ති ප්‍රත්‍යට සහජාත කියන නම එකතු කරලා කතා කරන්නේ. ඊළඟට අවිගත කතා කරද්දි මේ අවිගත කියන ප්‍රත්‍යයට සහජාත කියන නම එකතු කරලා තමයි කතා කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපේ සම්මතයට මතක ඇති අපි ඉස්සෙල්ලා ත්‍රිරාශිය කතා කරගෙන යද්දි මේ සහජාත නිස්සය කියන ප්‍රත්‍යය ගත්තයින් පස්සේ නිස්සය ප්‍රත්‍යය කොටස් කිහිපයකට බෙදුණා. කොටස් කිහිපයකට බෙදුණා නේ. එතකොට මේ බෙදිච්ච ඒවායින් අතරින් එකක් තමයි මේ සහජාත කියලා කියන්නේ. හරි. එතකොට ඒ කොටස තමයි අපි මේ සහජාත කියන එකට අදාළ කරගෙන කතා කරන්නේ. ඊළඟ අත්ති ප්‍රත්‍ය ගත්තයින් පස්සේ අත්ති ප්‍රත්‍යත් කොටස් කිහිපයකට බෙදුණා. 5කට විතර බෙදුණා නේ. එතකොට ඒ කොටස් වලිනුත් සහජාත අත්ති කියලා එකක් කතා කරා. එතකොට ඒ සහජාත අත්ති කියන කොටස තමයි මෙතනට කතා කරන්නේ. එතකොට අපි දන්නවා අත්ති ප්‍රත්‍යය අවිගත ප්‍රත්‍යය ගත්තයින් පස්සේ මේ ප්‍රත්‍ය දෙක සමානයි කියලා. හරි. එතකොට මේ සමාන බව නිසා මේ අත්ති ප්‍රත්‍ය සහ අවිගත ප්‍රත්‍ය දෙක සමාන නිසා එතනත් මේ අත්ති වල එන බෙදීම් සියල්ලම එතනටත් ලැබෙනවා. ඒ නිසා මේ අවිගත ප්‍රත්‍ය කියන එක සාකච්ඡා කරද්දිත් එතනත් මේ සහජාත අවිගත කියලා එකකුත් යෙදෙනවා. ඉතින් ඔය මේ කියපු මේ සහජාත ප්‍රත්‍ය ඊළඟට සහජාත නිස්සය ඊළඟට සහජාත අත්ති සහජාත අවිගත
මේ කියන හතරම එකතු කරලා තමයි කතා කරන්නේ. එතකොට මේ ප්‍රත්‍ය හතර ගත්තයින් පස්සෙත් මේ සහජාත ප්‍රත්‍ය එක ඒක ශුද්ධ එකක් වෙනවා. මොකද මේ සහජාත කියන එක සහජාත ප්‍රත්‍ය කියන එක දෙන්නේ සහජාත ගණය ඇතුලේ විතරයි. නමුත් මේ සහජාත නිස්සය කියන එක මේ සමහරවිට මේ නිස්සය කියන ප්‍රත්‍ය ගත්තයින් පස්සේ මේ නිස්සය ප්‍රත්‍ය තැන් කිහිපයක යෙදෙනවා. ඉතින් ඒ නිසා මේ වත්තුපුරේ ජාත නිස්සය කියලා එනවා ඊළඟට එතන එනවා. ඉතින් ඒ නිසා මේ සහජාත නිස්සය කියන එක කොටස විතරයි කතා කරන්නේ අපි මෙතනදී. ඒ නිසා මේක මේ සුද්ධ නෙමෙයි. මේ නිස්සය ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ඒක මොකද්ද? ඒක මිශ්‍රකයක්. ඊට පස්සේ අත්ති ප්‍රත්‍ය ගත්තයින් පස්සෙත් අත්ති ප්‍රත්‍යත් මොකද්ද? මිශ්‍රක එකක්. මොකද අත්ති ප්‍රත්‍යත් දැන් ගොඩක යෙදෙනවා. සහජාත ගණයේත් යෙදෙනවා. ඊළඟට මේ වත්තුපුරේ ජාත ගණයේ යෙදෙනවා. පච්චා ජාත ගණයේ යෙදෙනවා වගේ ප්‍රත්‍ය මේ තැන් කිහිපයක යෙදෙනවා. ඒ නිසා අත්ති එකත් මිශ්‍රක වෙනවා. අවිගත එකත් අපි දන්නවා අත්තියේ ස්වභාවයමයි අත්තියේ විදිහටම තමයි යන්නේ. ඒ නිසා ඒකත් මිශ්‍රකයක් වෙනවා. ඒතර මේකෙන් සහජාත එක ගත්තයින් පස්සේ මොකද්ද? සහජාත එක සුද්ධ එකක් වෙන්නේ. ඒ නිසා මෙහෙම මේ මෙතනට අදාළ වෙන ප්‍රත්‍ය ටිකේ වෙනසක් තියෙනවා, බෙදීමක් තියෙනවා. ඒකිනුත් අපි කතා කරන්නේ සහජාත කියන කොටස විතරයි කියන එක මතක තියාගන්නට ඕනේ. එතකොට අපි මේවා වෙන් කරලා ඉගෙන ගන්න යන්නේ නැහැ. අපි ඒවා මේ එකක් ඉගෙන ගත්තයින් පස්සේ සහජාත ඉගෙන ගත්තයින් පස්සේ සහජාත නිස්සයත් සහජාත අත්ති සහජාත අවිගත කියන ඔක්කොම ඒවායේ ස්වરૂපාර්ථ ඒවා සියල්ලම ඉගෙන ගත්ත බවටපත් වෙනවා. ඉගෙන ගත්තා වෙනවා. ඒ නිසා මේවා එක එකක් වෙන වෙනම ඉගෙන ගන්නේ නැහැ. අපි මේකෙන් එකක් ඉගෙන ගන්නවා. එකක් ඉගෙන ගත්තයින් පස්සේ අනිත් සියල්ලම සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ සහජාත කොටස සම්පූර්ණ වෙනවා. නමුත් හොඳට මතක තියාගන්නට ඕනේ මේ ප්‍රත්‍ය ශක්තියින් වල වෙනසක් තියෙනවා. මේවායේ ස්වરૂපාර්ථ අපි ඉදිරියේදී කතා කරනවා. ඒ ස්වરૂපාර්ථ සමානයි. සහජාත එකේ සහජාත නිසේ සහජාත අත්ති සහජාත අවිගත වල මේවායේ තියෙන ස්වરૂපාර්ථ සියල්ල සමානයි. සර්ව සමානයි. නමුත් මතක තියාගන්න ඕන මොකක්ද? මේවා ප්‍රත්‍ය ශක්තියින් වෙනස් වෙනවා. සහජාත ශක්තිය කියන්නේ එකක්, නිස්සේ ශක්තිය කියන්නේ එකක්, අත්‍ය අවිගත කියන්නේ තව එකක්. ඒතර මේ විදිහට මේක ස්වરૂපාර්ථ සමාන වුණාට ප්‍රත්‍ය ශක්තියින් වල වෙනසක් තියෙනවා කියන එකත් මතක තියාගන්නට ඕනේ. හොඳයි. අපි එන ඉස්සෙල්ලාම මේ සහජාත ප්‍රත්‍යයට අදාළව මේ සහජාත පාළිය සජ්ජායනා කරගමු. ඊට පස්සේ අපිට අදාළ අනිත් කොටස් වලට යමු. සහජාත පාළියේ තියෙන්නේ පිටු 118 අන්තිමටම තියෙන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කුසලෝ ඒකෝ කන්දෝ තින්නං කන්දානං සහජාත පච්චේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස සහජාත පච්චේන පච්චයෝ ද්වේ කන්දා තින්නං කන්දානං සහජාත පච්චේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කුසලා කන්දා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ කුසලෝ ඒකෝ කන්දෝ තින්නං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස චිත්ත සමුට්ඨානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ ද්වේ කන්දා දින්නම් කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ අකුසලෝ ඒකෝ කන්දෝ තින්නං කන්දානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස සහජාත පච්චයේන පච්චයෝ ද්වේ කන්දා දින්නම් කන්දානං සහජාත පච්චයේන පච්චයෝ
අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ අකුසලා කන්දා චිත්ත සමුත්ථානානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාගතස්ස ච ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ අකුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්ධානං චිත්ත සමුත්ථානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස චිත්ත සමුත්ථානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ ද්වේ කන්දා දින්නම් කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ විපාකාභ්‍යාකතෝ කිරියාභ්‍යාකතෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස චිත්ත සමුත්ථානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ ද්වේ කන්ධා දින්නම් කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ පටිසන්ධික්ඛනේ විපාකාභ්‍යාකතෝ ඒකෝ කන්ධෝ තින්නම් කන්දානං කඩත්තා ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස කඩත්තා ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ ද්වේ කන්ධා දින්නම් කන්දානං කඩත්තා ච රූපානං සහජාත පච්චයේන පච්චයෝ කන්ධා වත්තුස්ස සහජාත පච්චයේන පච්චයෝ වත්තු කන්දානං සහජාත පච්චයේන පච්චයෝ ඒකං මහා භූතං දින්නන්නං මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස සහජාත පච්චයේන පච්චයෝ ද්වේ මහා භූතා දින්නම් මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා චිත්ත සමුත්ථානානං රූපානං කඩත්තා රූපානං උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ බාහිරං ඒකං මහා භූතං තින්නන්නං මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස සහජාත පච්චයේන පච්චයෝ ද්වේ මහා භූතා දින්නම් මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ ආහාර සමුත්ථානං ඒකං මහා භූතං තින්නන්නං මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස සහජාත පච්චයේන පච්චයෝ ද්වේ මහා භූතා දින්නම් මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ උතු සමුත්ථානං ඒකං මහා භූතං තින්නන්නං මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස සහජාත පච්චයේන පච්චයෝ ද්වේ මහා භූතා දින්නම් මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ අසඤ්ඤ සත්තානං ඒකං මහා භූතං තින්නන්නං මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස සහජාත පච්චයේන පච්චයෝ ද්වේ මහා භූතා දින්නම් මහා භූතානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා කටත්තා රූපානං උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ කුසලෝ ච අභ්‍යාකතෝ ච ධම්මා අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ කුසලා කන්දා ච මහා භූතා ච චිත්ත සමුත්ථානානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ අකුසලෝ ච අභ්‍යාකතෝ ච ධම්මා අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ අකුසලා කන්දා ච මහා භූතා ච චිත්ත සමුත්ථානානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ. තර සංඛ්‍යා 9ක් එනවා. මේ කුසලෝ කුසලස්ස කියලා ආවා, කුසලෝ අභ්‍යාකතස්ස කියලා ආවා, කුසලෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච
කියලා ආවා. ඊළඟට කුසලෝ අකුසලෝ අකුසලස්ස අකුසලෝ අභ්‍යාකතස්ස අකුසලෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ඊළඟට අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස ච අභ්‍යාකතස්ස කියලා ආවා. ඒතර මෙතනට එනකන් අර අපි කලින් කියපු විදිහම තමයි සහජාත කුඩාණු ගණන සංඛ්‍යා 7ම තමයි ලැබෙන්නේ. මෙතනදී අතිරේක සංඛ්‍යා දෙකක් ලැබෙනවා. මේ 8 වෙනි එක සහ 9 වෙනි එක. කුසලෝච අභ්‍යාකතෝච අභ්‍යාකතස්ස කියලා එක සංඛ්‍යාවක් ලැබෙනවා. අකුසලෝච අභ්‍යාකතෝච අභ්‍යාකතස්ස කියලා එකක් ලැබෙනවා. ඒතර සංඛ්‍යා ඔක්කොම ගත්තයින් පස්සේ සංඛ්‍යා 9ක් තියෙනවා මෙතන. මේ සහජාත මහා ගණය ඇතුලේ. කියන්නේ සහජාත මහා ගණයට අදාළ වෙන මේ ප්‍රත්‍ය 7 ඇතුලේ සංඛ්‍යා තියෙනවා 9ක් ඔක්කොම. එතකොට මේ සංඛ්‍යා 9ට අදාළ වෙන සුද්ධ සංඛ්‍යා ටික බලාගත්තොත් සුද්ධ සංඛ්‍යා පාළියට ගිහිලා බලාගත්තොත් මේ සුද්ධ සංඛ්‍යා පාළියේ මෙන්න මෙතන 142 වෙනි පිටුවේ තියෙනවා සහජාතේ නව කියලා. එතකොට මේ සහජාතේ නව කියලා කිව්වේ මොකක්ද? මේ සහජාත ප්‍රත්‍යයට අදාළ වෙන මේ විසර්ජනා නවය තමයි සහජාතේ නව කියලා කිව්වේ. එතකොට දැන් මෙතන අපි සහජාතයක ඇතුලේ ප්‍රත්‍ය තියෙනවානේ හතරක්. සහජාත, සහජාත නිස්සය, සහජාත අත්ති, සහජාත අවිගත කියන ඒවා. එතකොට ඒ ටිකත් අපි බලමු. එතකොට සහජාතේ නව කියන එක හරිය. ඊළඟට සහජාත නිස්සය. නේ අපිට තියෙන. එතන නිස්සයේ තියෙනවා තේරස. නිස්සයේ තේරස කියන්නේ කීයද? නිස්සයේ තේරස කියන්නේ එතන විසර්ජනා 13ක් තියෙනවා. සංඛ්‍යා 13ක් තියෙනවා. හැබැයි මේ 13 එන්නේ ඇයි 13ක් වෙන්නේ ඇයි? මේ නිශ්චය ප්‍රත්‍ය වෙනත් කොටසුත් තියෙන නිසා. සහජාත නිශ්චය විතරක් නෙමෙයි වෙනත් කොටසුත් තියෙන නිසා තමයි මෙතන නිස්සයේ තේරස කියලා නිස්සයේ විසර්ජනා 13ක් එන්නේ. ඊට පස්සේ අත්ත්‍යා තේරස සහ අවිගතේ තේරස කියලා මේ පහළ තියෙනවා. අත්ත්‍යා තේරස අවිගතේ තේරස කියලා. කියන්නේ අත්ති ප්‍රත්‍යෙත් 13ක් තියෙනවා. අවිගත ප්‍රත්‍යෙත් 13ක් තියෙනවා. එතකොට ඒ ටික යෙදෙනවා. ඒතර එතනත් 13ක් වෙන්නේ ඇයි? ඒ අත්ති සහ විගතවලත් වෙනත් කොටස් තියෙන නිසා. සහජාත අත්ති විතරක් නෙමෙයි සහජාත අවිගත විතරක් නෙමෙයි වෙනත් කොටසුත් තියෙන නිසා තමයි එතන සහජාතේ අත්ත්‍යා තේරස අවිගතේ තේරස කියලා එතන කියන්නේ. ඉතින් ඔය ටික තමයි අපිට එහෙම අදට සාකච්ඡා කරන්න වෙන්නේ. අපි ඉතිරි කොටස හෙට සාකච්ඡා කරමු. එතකොට දැන් අපි හදන්නේ මේ සංඛ්‍යා 9ට අදාළ වෙන ස්වරූප ටික දැනගන්න. එතකොට මේ ස්වරූප ටික දැනගනිද්දි අපිට පාවිච්චි කරන්න තියෙනවා අපේ සුද්ධ සංඛ්‍යා අපි පාඩම් කරපු ටික මේ වෙද්දි. හරි. පේනව නේද මේ සහජාත මහා ගණේ සුද්ධ සංඛ්‍යා කියන එක? හරි. එතකොට මෙතන මේ තියෙන්නේ සහජාත මහා ගණේ සුද්ධ සංඛ්‍යා කියලා. ඒ කියන්නේ මේ අපි දැන් ඔය කියන සංඛ්‍යා 9ට අදාළ වෙන සුද්ධ සංඛ්‍යා ටික තමයි කියන්නේ. එතකොට සහජාත, සහජාත නිස්සය, සහජාත අත්ති, සහජාත අවිගත. මෙතන එතකොට මේ ප්‍රත්‍යයන් හතරම සම්බන්ධ කළා. ඒ ප්‍රත්‍ය හතරේ සුද්ධ සංඛ්‍යා වාරයේහි ඒකේ තියෙනවා කොටස් තුනක්. 1 2 3 කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. මේ කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුන වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕන මේකේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ගැන තේරුම් ගනිද්දී. එතකොට පළවෙනි එකේ තියෙන්නේ ඔවුනොවුන්ටද ඔවුනොවුන් නාමස්කන්ධයන්ටද චිත්තජ රූපයන්ටද ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යවන්නා වූ සියලු ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝ සතර දෙන කියන එක. හරි. ඒතොර එතන මේ පැත්තට එනවා මේ සියලු ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධ ටික තමයි නාමස්කන්ධ හතර තමයි මොනවද ප්‍රත්‍ය වෙන්නේ. ඊට පස්සේ ඊට කලින් තියෙන දේවල් ඕනෝන්ටද ඕනෝන් නාමස්කන්ධයන්ට චිත්තජ රූපයන්ටද ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ටද කියන එක තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. හරි. ඒතොර ඒක අපි ඉගෙන ගන්න මේ වගුවක් පාවිච්චි කරනවා. මම මේ වගුව දීලා තියෙනවා. මම කලින් දවසේ
දුන්නා මේක මුද්‍රණය කරන්න කියලා. සහජාත මහා මධ්‍යම ගණයන්ගේ ස්වરૂපාර්ථ ඇහිඳීම පිණිස කියලා වගුවක් දීලා ඇති. හරි. මේකේ තියෙන්නේ ඔය අපි ඔය කියපු ටිකම තමයි. මේ පිළිවෙලටම තමයි තියෙන්නේ. නමුත් මේ විදිහට ඉදිරිපත් කරලා මේක පහසුවෙන් මේ පැහැදිලි කරගන්න, විස්තර කරගන්නට පුළුවන්. හරි. එතකොට එතනදී මුලින්ම මෙන්න මේ තීරුවේ තියෙන්නේ මේ තීරුවේ තියෙන්නේ ප්‍රත්‍ය ධර්මයන් ටික තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ පැතිවල තියෙන්නේ මේ අනිත් පැත්තේ තියෙන්නේ මෙන්න මේවැය තියෙන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ටික තමයි තියෙන්නේ. අර ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ওই විදිහට තියෙනවා කියලා ඉස්සෙල්ලා එක බලා ගන්න ඕනේ. ඒතර නාමස්කන්ධ හතරනේ අපි දැන් කතා කරන්නේ පළවෙනි එකේ. ඒතර නාමස්කන්ධ හතර තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒතර මෙතනට එන්නේ ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි නාමස්කන්ධයන් ටික තමයි මෙතනට එන්නේ. එතකොට මේ සහජාතව ප්‍රත්‍ය වෙද්දී සහජාත ප්‍රත්‍යයෙන් එකට ඉපදීම වශයෙන් ප්‍රත්‍ය වෙද්දී උපකාරක වෙද්දී මේ කියන නාමස්කන්ධ හතර හරි මේ කියන නාමස්කන්ධ හතර ප්‍රත්‍ය වෙද්දී ඒවා යෙදෙන්නේ කොහොමද? නාම ධර්මයන් විදිහට තමයි යෙදෙන්නේ. ඒතර මේ නාමස්කන්ධ හතර එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. වුණට ප්‍රත්‍ය වෙනවා. හරි. එතකොට එතන තියෙන ධර්මතාව මොනවද? නාමස්කන්ධ හතර ප්‍රත්‍ය වෙද්දී නාම ධර්මයන්ට ප්‍රත්‍ය වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙද්දී එතන මෙතනට එනවා මොනවද? ප්‍රවෘත්ති අවස්ථාවක් එනවා, ප්‍රතිසන්දි අවස්ථාව කියන එකත් එනවා. හරි. අපි ඒතර ඉස්සෙල්ලා මේ ප්‍රවෘත්ති අවස්ථාව ගමු. මේක පේනව නේද? PDF එක. ඔව්. හරි. එතකොට ප්‍රවෘත්ති අවස්ථාවේදී නාමස්කන්ධයන් ටික එකිනෙකාට ප්‍රත්‍ය වෙන විදිහ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඒකෙදි මේ ගන්නෙ කොහොමද? ස්කන්ධ වශයෙන් තමයි ගන්නෙ. එතකොට ස්කන්ධ තියෙන්නේ නාමස්කන්ධයෙන් මොනවාද? වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ටික. එතකොට පළවෙනියට ගන්නෙ එක් ස්කන්ධයක් ස්කන්ධ තුනකට ප්‍රත්‍ය වෙනවා. මේ ප්‍රත්‍යවේදී ක්‍රම හතරකට ප්‍රත්‍ය වෙනවා. කොහොමද? වේදනා ස්කන්ධය, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සංඥා ස්කන්ධය ගත්තයින් පස්සේ වේදනා, සංඛාර, විඥාන කියන ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සංඛාරය ගත්තයින් පස්සේ වේදනා, සංඥා, විඥාන කියන ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට විඥානය කියන ස්කන්ධය ගත්තයින් පස්සේ විඥාන ස්කන්ධය වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙනවා. එතකොට මෙතන ආවේ මොකද්ද? එක් ස්කන්ධයක් ප්‍රත්‍ය වුණා මොනකටද? ස්කන්ධ තුනකට. ඊට පස්සේ ස්කන්ධ දෙකක් ගන්නවා. ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට ප්‍රත්‍ය වෙනවා. එතන ක්‍රම 6ක් එනවා. වේදනා, සංඥා දෙක, සංඛාර, විඥාන කියන ස්කන්ධ දෙකට ප්‍රත්‍ය වෙනවා. වේදනා, සංඛාර දෙක, සංඥා, විඥාන කියන දෙකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට වේදනා, විඥාන දෙක, සංඥා, සංඛාර කියන දෙකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සංඥා, සංඛාර දෙක, වේදනා, විඥාන කියන දෙකට ප්‍රත්‍ය වෙනවා. සංඥා, විඥාන ස්කන්ධ දෙක, වේදනා, සංඛාර ස්කන්ධ දෙකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සංඛාර, විඥාන ස්කන්ධ දෙක, වේදනා, සංඥා ස්කන්ධ දෙකට ප්‍රත්‍ය වෙනවා. ඒතර මෙතන ගත්තේ කොහොමද? ස්කන්ධ දෙකකට ප්‍රත්‍ය වීම. ඊළඟට ස්කන්ධ තුනක් එක ස්කන්ධයකට ප්‍රත්‍ය වෙනවා. වේදනා, සංඥා, සංඛාර ස්කන්ධ තුන විඥාන ස්කන්ධයට ප්‍රත්‍ය වෙනවා. වේදනා, සංඥා, විඥාන කියන ස්කන්ධ තුන සංඛාර ස්කන්ධයට ප්‍රත්‍ය වෙනවා. වේදනා, සංඛාර, විඥාන කියන ස්කන්ධ තුන සංඥා ස්කන්ධයට ප්‍රත්‍ය වෙනවා. සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ තුන වේදනා ස්කන්ධයට ප්‍රත්‍ය වෙනවා. එතකොට මෙතන මේ ආකාර තුනකින් එක් ස්කන්ධයක් ස්කන්ධ තුනක් කියන ආකාරයෙන් ස්කන්ධ දෙකක් ස්කන්ධ දෙකකට කියන ආකාරයෙන්
ස්කන්ධ තුනක් එක් ස්කන්ධයකට කියන ආකාරයෙන් මේ ප්‍රවෘත්ති අවස්ථාවේදී නාම ධර්මයන් එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. මේ මෙතන මේ අපි මේ වගුවේ පොඩි වගුවේ කිව්වේ මොකද්ද මේ ඔවුනොවුන්ට කියලා කිව්වේ. ඒතර නාමස්කන්ධයන් ටික ඔවුනොවුන්ට ප්‍රත්‍ය වීම තමයි එතන දැක්කුවේ. ඒ ප්‍රවෘත්ති අවස්ථාවේදී ඊළඟට ප්‍රතිසන්දි අවස්ථාවේදී මේක තියෙන පහළ කොටසේ මම දැන්ලා දීලා තියෙන පත්‍රිකාවේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ගත්තයින් පස්සේ එතනත් මේ නාම ධර්මයන්ට ඒ කියන්නේ එකිනෙකාට ඕනෝන්ට ප්‍රත්‍ය වෙන විදිය තමයි මෙතන කියන්නේ. එතනත් ඔය විදිහටම තමයි එන්නේ. ඒතර වෙනස් විදියක් නෑ. ඒ ක්‍රමයටම තමයි මේ කියන්නේ. ඒතර ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති කියන අවස්ථා දෙකම එතනට අදාළ කරගත්තා. ඊළඟට මේ නාමස්කන්ධයන් ටික චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. හරි. එතකොට ඒ සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් නාමස්කන්ධ 4 නාමස්කන්ධයන් මේ චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒතර එතනදී කොහොමද සම්බන්ධය අපි විස්තර කරන්නේ? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වීම වශයෙන්. එතකොට එහෙම තමයි එතන ඉන්නේ. නාමස්කන්ධ 4 චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම කියන එක. එතනදී එතනත් ගන්න තියෙන්නේ මේ ස්කන්ධ එක් ස්කන්ධයක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒතර මේක තමයි පළවෙනි විදිය, පළවෙනි ආකාරය. කොහොමද එක් ස්කන්ධයක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා? ඒ කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ 4 ප්‍රත්‍ය පැත්තට එනවා. ප්‍රත්‍යෝත්පන්න පැත්තට එනවා මොනවද? චිත්තජ රූපයන් ටික. ඒක පැහැදිලිනේ. ඒතර එක් ස්කන්ධයක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම එතනින් දැක්කුවා. ඊළඟට දෙවෙනි එකට ගියායින් පස්සේ ස්වාමීන් වහන්සේ මේ ස්කන්ධ දෙකක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම කියන එක දක්වනවා. වේදනා සංඥා කියන ස්කන්ධ දෙක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වුණා. වේදනා සංඛාර කියන දෙක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වුණා. ඒතර අපි කලින් අර ප්‍රවෘත්ති අවස්ථාවේදී ස්කන්ධ දෙකක් කියන එක ගත්ත ඒ පිළිවෙලටම තමයි මෙතනටත් ගන්නෙ. ඒතර මේ ස්කන්ධ දෙකක් අරගන්නවා ප්‍රත්‍ය පැත්තට, ප්‍රත්‍යෝත්පන්න පැත්තට ගත්තයින් පස්සේ චිත්තජ රූප ටික තමයි තුලත් වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට. ඊළඟට කලින් විදිහම තමයි ස්කන්ධ තුනක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම දක්වනවා. මෙතන මේ ස්කන්ධ තුනක් කියලා ගත්තාම වේදනා සංඥා සංඛාර, වේදනා සංඥා විඥාන, වේදනා සංඛාර විඥාන, සංඥා සංඛාර විඥාන කියලා මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍ය ටික අරගන්නවා. එතකොට ඒවා ප්‍රත්‍ය වෙනවා මොනවටද? චිත්තජ රූපයන් වලට. එතකොට මේ ස්කන්ධයක්, ස්කන්ධ දෙකක්, ස්කන්ධ තුනක්. එතකොට මේ විදිහට අරගෙන ඒක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙන විදිය දැක්කුවා. ඊළඟට අන්තිමටම හතරවෙනි ක්‍රමයට කියනවා ස්කන්ධ 4ක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. එතන තියෙන අතනම ක්‍රම එකයි. මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ හතරම එකතු වෙලා චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ අපි විස්තර කරගන්නේ මොනවද? මේ නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වීම. ස්කන්ධ එක් ස්කන්ධයක් ප්‍රත්‍ය වෙනවා. ස්කන්ධ දෙකක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ස්කන්ධ තුනක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ස්කන්ධ 4ක් චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහේ මේ ක්‍රම 4ක් තියෙනවා කියලා මෙතන මතක තියාගන්න ඕනේ. හරි. එතකොට මේ පැහැදිලි කරේ මොනවද? නාමස්කන්ධ චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම. හොඳයි. එතකොට දැන් ඔය කතා කරේ අපි නාම ටික රූප ධර්මයන්ට වලට ප්‍රත්‍ය වීම කියන එක. ඒ කියන්නේ නාමස්කන්ධ 4 ප්‍රත්‍ය වෙන මොනකටද? මේ චිත්තජ රූපයන් වලට. මේ චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම තමයි මෙතනින් අපි දැක්කුවේ. දැන් ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද? මේ නාමස්කන්ධ 4ම මේ නාමස්කන්ධ 4ම මේ නාමස්කන්ධ 4 ප්‍රත්‍ය වීම ගැන තමයි කතා කරන්නේ. මොනවටද? ඒ නාමස්කන්ධයන්ට සහ චිත්තජ රූපයන් වලට. හරි? නාමස්කන්ධ 4 නාමස්කන්ධයන්ට සහ චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වීම කියන එක. ඒ කියන්නේ අපිට මතකනේ දැන් අපි කතා කරා කලින් ශුද්ධ සංඛ්‍යාවලදී සහජාත කුඩා ගණීදී ආවනි සංඛ්‍යාවක් මේ වගේ සංඛ්‍යාවනේ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච කියලා. එතකොට ඒ වගේ තැන්වල තර කුසල කියලා කිව්ව මොනවාද? නාම ධර්මයන්. අභ්‍යාකත කියලා කිව්ව මොනවාද? රූප ධර්මයන්. ඒ වගේ අවස්ථාවක් තමයි දැන් මෙතන මේ කියන්නේ.
එතකොට එතනට එනවා නාම ධර්මයන් සහ නාම ධර්ම නාම සහ රූප ධර්මයන්ට ප්‍රත්‍ය වීම තමයි මේ කතා කරන්නේ. ඒතර නාමස්කන්ධ 4 නාම ධර්මයන්ටත් රූප ධර්මයන් වලටත් ප්‍රත්‍ය වීම මෙතනින් විස්තර කරනවා. හරි. අපි එතකොට මේ වගුවේ තුන්වෙනි කොටසට ගියයින් පස්සේ එතනත් අපි මුලින්ම ගන්නෙ මොනවද? ප්‍රවෘත්ති අවස්ථාව. හරි. ඒතර ප්‍රවෘත්ති අවස්ථාව තමයි මුලින්ම ගන්නෙ. එතනදී ප්‍රවෘත්ති අවස්ථාවේදී අර ස්කන්ධ ටික ගත්තයින් පස්සේ ඒ විදිහටම තමයි එන්නේ. ඔය කලින් කියපු විදිහටම තමයි එන්නේ. ඒ කියන්නේ ස්කන්ධ තුනක් කියන එක එනවා, ඊළඟට ස්කන්ධ දෙකක් කියන එක ප්‍රත්‍ය ගණේ පැත්තට එනවා, ඊළඟට ස්කන්ධ තුනක් කියන එක ප්‍රත්‍ය පැත්තට එනවා. හරි. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න වලට එනවා. ආපහු දැන් මේ එක ස්කන්ධයක් ගත්තයින් පස්සේ වේදනා ස්කන්ධය ගත්තයින් පස්සේ ඒක ප්‍රත්‍ය වෙනවා සංඥා සංඛාර විඥාන වලට. ඒවා ටික ප්‍රත්‍යෝත්පන්න වලට එනවා. ඊළඟට චිත්තජ රූප කියන එකත් එතනට ඇතුළත් වෙනවා. එතකොට මේ ස්කන්ධ තුනයි වේදනා සංඥා සංඛාර සමායන සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ තුනයි චිත්තජ රූප කියන තුනයි එතනට ඇතුළත් වෙනවා. ඒ විදිහට තමයි මෙතන ස්කන්ධ ටික සහ ඊළඟට මේ චිත්තජ රූපයන් ටික ගන්න ප්‍රත්‍යෝත්පන්න විදිහට. මේ සංඥා සංඛාර විඥාන වලදීත් මේ පිළිවෙලට තමයි ඇහිඳගෙන යන්නේ. චිත්තජ රූප ටික අතිරේකව එකතු වෙනවා. ඊළඟට ස්කන්ධ දෙකක් ස්කන්ධ දෙකකට ප්‍රත්‍ය වීම කියන එක. එකේදී ඊළඟට චිත්තජ රූප කියන එකත් එකතු වෙනවා. ඒතර වේදනා සංඥා දෙක ප්‍රත්‍ය වෙනවා සංඛාර විඥාන සහ චිත්තජ රූප කියන ඒවා ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊළඟට වේදනා සංඛාර කියන දෙක එනවා. ඊළඟට ඒ සංඥා විඥාන සහ චිත්තජ රූපයන් කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ විදිහට අනිත් ස්කන්ධ ටිකත් එනවා. ඊළඟට ස්කන්ධ තුනක් එක් ස්කන්ධයකට ප්‍රත්‍ය වීම. එතනත් අතිරේකව එකතු වෙන මොකද්ද මේ චිත්තජ රූප කියන එක විතරයි. ඒතර වේදනා සංඥා සංඛාර කියන තුන ස්කන්ධ තුන ප්‍රත්‍ය වෙනවා. විඥාන කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. චිත්තජ රූප කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊළඟට වේදනා සංඥා විඥාන කියන තුන ස්කන්ධ තුන ප්‍රත්‍ය වෙනවා. සංඛාර ස්කන්ධය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊළඟ චිත්තජ රූපයත් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඉතින් ওই විදිහට මේකේ ක්‍රම යෙදෙනවා. නමුත් මෙතන මතක තියාගන්නට ඕනේ මේ ක්‍රමයේදී මෙන්න මේ විදිහට ප්‍රවෘත්ති අවස්ථාවේදී නාමයන් නාම රූපයන්ට වලට ප්‍රත්‍ය වෙන අවස්ථාවේදී මෙතනට ස්කන්ධ හතරක් එන්නේ නැහැ. කොයි වෙලාවකවත්. එයි ස්කන්ධ හතරම ප්‍රත්‍ය වුණයින් පස්සේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට නාම ධර්මයක් එන්නට ඉඩක් නැති නිසා. ඒ කියන්නේ හිතන්න මෙතනට අපි දාගත්ත ප්‍රත්‍ය පැත්තට දැම්මා වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික ඇතුළත් කරොත් ප්‍රත්‍යෝත්පන්න වලට ඇතුළත් කරන්න වෙන්නේ රූප ටික විතරයි. එතකොට එහෙම විනත් ස්කන්ධ මුකුත් ප්‍රත්‍යෝත්පන්න පැත්තට ඇතුළත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම ඇතුළත් කරන්න ඒක අපි එහෙම ක්‍රමයක් එන්නේ නැහැ. දැන් කලින් ක්‍රමය ගත්තයින් පස්සේ මේ ප්‍රවෘත්ති අවස්ථාවේදී නාමය රූපයන් වලට ප්‍රත්‍ය වෙන අවස්ථාවේදී එහෙම ඇතුළත් කරන්න පුළුවන් වුණා. මේ ස්කන්ධ හතර චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා ඇතුළත් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ දැන් අපි කිව්වේ මොකක්ද මේ නාමයන් නාම රූප වලට ප්‍රත්‍ය වෙන අවස්ථාව ගැන කතා කරමින් ඉන්නේ. නාමයන් නාම රූප වලට ප්‍රත්‍ය වෙන අවස්ථාවේදී එතනදී එතකොට මේ නාමස්කන්ධයන් වලට විතරක් නෙමෙයි නාමස්කන්ධයන් සහ චිත්තජ රූපයන් වලට විතරක් නෙමෙයි නාමස්කන්ධයන් සහ ප්‍රතිසන්දි කර්මජ රූපයන් වලටත් ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ශාන්ත අවසරයි. ඔව්. එතකොට දැන් අර කුසලෝ අභ්‍යාගතස්ස කියන එකට ගන්න බැරි සංසන. අභ්‍යාගත වෙන්නේ එතකොට කර්ම චිත්තජ රූප නෙවෙයි ඒකෙන්ද සංසන. ආසුනානේ කොතනින්ද අහන්නේ ප්‍රශ්නේ? ඒ අන්තිමට කියපු එකට දැන් නාම ධර්ම හතර රූපයන්ට එන්න බෑ කියලා කිව්ව චිත්තජ රූපයන්ට. නාම ධර්ම හතර ආසන චිත්තජ රූපයන් වලට එනවා. හරි. දැන් අපි මේ දෙවෙනි සංඛ්‍යාවේදී අපි කතා කරේ මෙන්න මෙතන. මේ නාම ධර්මිය චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වෙන කිව්වේ. ඒතර මෙතනදී ඒක ඇතුළත් වුණා. හරි. මෙතන මේ නාමය නාම රූප වලට
ඔව් කියපු හින්දා නාමයෝ තමයි ඒක එහෙම ගන්න ඔව් නාමයෝ නාම රූප වෙන්නේ නැති. නාමයෝ නාම රූප වලටනේ ගන්නෙ. එතකොට දැන් මම මේ කියන්නේ මෙන්න මෙහෙම එකක් නෙමෙයි කියන්නේ. අනිත් ආයතන වලට තේරුණාද දන්නේ නැහැ මේ හරිද? අනිත් ආයතන වලට පිටිපස්සේ එහෙම ඒක අර තේරුණාද නාම දන්නේ. රූප වෙන්නේ නැති හින්දා ඔව් දැන් අපි මේ සංගත එහෙම කියන්නේ ගන්නෑ. නාමයේ ධර්මයන් නාම රූපයන් වලටනේ ගන්නෙ. හරි. ඒතර නාම ධර්ම වලට අපි මෙතනට දාගත්තාම ස්කන්ධ හතරම මෙතනට දාන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. හරි. නාම ධර්මයක් ඉතුරු වෙනවා. ඔව් නාම ධර්මයන් වලට ඉතුරු වෙන්නේ නැහැ මොකුත් ගන්න. මේ ටික ප්‍රත්‍ය වේලානේ තියෙන්නේ. ඒතර ප්‍රත්‍යඋත්පන්න වෙන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ නාමය නාම රූපයන් වලට ප්‍රත්‍ය වෙන තැන මෙන්න මෙතනදී ස්කන්ධ හතරක් ගත්තේ නැත්තේ. හරි. නමුත් කලින් අවස්ථාවේදී ස්කන්ධ ඒ අර මේ මෙතන සංසාර නාමය නාම රූප වලට කියපු හින්දා නැත්නම් එහෙම ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එකක් නැහැනේ මේ සත්. නෑ ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එකක් නෑ. මේ මෙතනට මේ ක්‍රමයට ගන්නෙ නැහැ කියලා කියන්නේ. හරි. හරි. ඒ කියන්නේ මෙහෙම දෙයක් අවශ්‍යම ඔය කියන්නේ. හරි. ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන මෙන්න මෙහෙම එකක්. දැන් අපි මේක කරන්නේ ඒතර දැන් භාවනා ක්‍රමයක් විදිහට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරලා තියෙන්නේ මේ මාතිකා පද තියෙනවානේ. කුසලාදී මාතිකා පද තියෙනවානේ. එතකොට මේ මාතිකා පදවල අතර සම්බන්ධයනේ කියන්නේ. කුසලයට සම්බන්ධ වීම ඊළඟට කුසලය අභ්‍යාකෘතයට සම්බන්ධ වීම ඊළඟට කුසලය ඊළඟට මේ පද දෙකම එකතු කරලා ගන්නවා කුසල අභ්‍යාකත කියලා. ඔන්න ඔහොමනේ ගන්නෙ. හරි. එතකොට මේ පැත්තට මොනවද දාගන්නේ? කුසල පැත්තට මොනවද දාගන්නේ? ඊළඟට අභ්‍යාකත පැත්තට මොනවද ඇතුළත් කරගන්නේ? කුසල අභ්‍යාකත කියද්දි මොනවද ඇතුළත් කරගන්නේ? එතකොට එහෙම තමයි මේක බලන්න ඕනේ. එතන මේ ඇතුලේ අපි බලන් තියෙන මොනවද? සහජාත ශක්තිය. හරි. ඒ වගේ මේ ප්‍රත්‍ය ශක්තියන් ගැන කතා කරන්නේ. මේ මාතිකා පද අතර ප්‍රත්‍ය ශක්තියන් වල සම්බන්ධය ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි අපිට අර විදිහේ මේ බෙදීමක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහේ බෙදීමක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා. පැහැදිලි ඇති නේද? හරි. ඊට පස්සේ ඒකේ ප්‍රවෘත්ති අවස්ථාව. ඊළඟට ප්‍රතිසන්දි අවස්ථාවට ගියයින් පස්සේ ප්‍රතිසන්දි අවස්ථාවලත් මේ නාම රූප ප්‍රත්‍ය වීම ගැන දක්වද්දී දක්වන්න වෙන්නේ කොහොමද? නාම රූප ප්‍රත්‍ය වීම ගැන දක්වද්දී ඒ නාමයන් ප්‍රත්‍ය වීම ගැන අපි කියන්නේ. හරි. එතකොට නාමයන් ගැන ප්‍රත්‍ය වීම දක්වද්දී මේ චිත්තජ රූපයන් වල ආපු විදිහම තමයි ස්කන්ධ තුනක් එනවා. ඊළඟට ඒ ස්කන්ධ එක් සමාන එක් ස්කන්ධයක් එනවා. ඒ ස්කන්ධය ස්කන්ධ තුනකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ස්කන්ධ දෙකක් තියෙනවා. ඒ ස්කන්ධ දෙක අනිත් ස්කන්ධ දෙකට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය වෙද්දී එතනට අතිරේකව ඇතුළත් වෙනවා මොනවද? කර්මජ රූප කියන එක ඇතුළත් වෙනවා. එතකොට නාම ධර්මයන් ප්‍රත්‍ය වෙද්දී කර්මජ රූප ටික කියන එක ඇතුළත් වෙනවා මේ හැම ක්‍රමයකදීම. හරි. ඊට පස්සේ අපි යනවා මේ දෙවෙනි එකට. මහා භූත කියන එකට. සතර මහා භූතයන් ප්‍රත්‍ය වෙද්දී ඒ සතර මහා භූතයන් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙනවා. කියන්නේ එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. හරි. ඒ ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙන වලට අමතරව ඒවා ප්‍රත්‍ය වෙනවා කාටද? උපාදා රූපයන් වලටත් ප්‍රත්‍ය වෙනවා. මහා භූත හතර එනවා. ඊට පස්සේ උපාදා රූප වලටත් ප්‍රත්‍ය වෙනවා. හරි. මොන ප්‍රත්‍ය ශක්තියෙන්ද මේ කියන්නේ අපි සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය වීම දක්වනවා මෙතන මේ වගුවේ හතරවෙනි එකේ. මහා භූතයේ ඕනොවුන්ට සහ උපාදා රූපයන් වලට ප්‍රත්‍ය වෙන ආකාරය. එතනදී ගන්නවා මුලින්ම මොකද්ද? පඨවි. පඨවිය ගන්නවා. ඒතර පඨවි කියන මහා භූතය, පඨවි මහා භූතය, ආපෝ, තේජෝ, වායෝ කියන භූතයන් හතරට ප්‍රත්‍ය වෙනවා. ඒතර උපාදා රූපයන් වලටත් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊට පස්සේ මෙතන ආපෝ කියන මහා භූතය පඨවි තේජෝ වායෝ කියන මහා භූතයන්ට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට උපාදා රූපයන් වලටත් ප්‍රත්‍ය වෙනවා. නිසා ඒ ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊළඟට තේජෝ මහා භූතය පඨවි ආපෝ වායෝ කියන මහා භූතයන්ටත්
ඊළඟට උපාදාය රූපයන් වලටත් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට වායෝ මහා භූතය පඨවි ආපෝ තේජෝ කියන තුනටම ප්‍රත්‍ය වෙනවා. උපාදාය රූපයන් වලටත් ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ තුන ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊට පස්සේ අපි යනවා ඒ ගත්තේ මොකද්ද? මහා භූත එකක්. එක් මහා භූතයක් සෙසු මහා භූත තුනට ප්‍රත්‍ය වීම තමයි කියන්නේ. ඊළඟට මහා භූත දෙකක් මහා භූත දෙකකට ප්‍රත්‍ය වීම තමයි ඊළඟට විස්තර කරන්නේ. හරි? ඒතර මහා භූත දෙකකට සහ ඊළඟට මේ උපාදාය රූපයන් ටිකක් එනවා. ඒතර කලින් ගිය විදිහම තමයි. ඒතර පඨවි ආපෝ කියලා දෙකක් ගන්නවා. තේජෝ වායෝ කියන දෙක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. සහ උපාදාය රූප ටිකක් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඉතින් මේ විදිහට පඨවි ආපෝ පඨවි තේජෝ පඨවි වායෝ ආපෝ තේජෝ ආපෝ වායෝ තේජෝ වායෝ ඒතර ඔය විදිහට ඔක බෙදෙනවා. ඊට පස්සේ මහා භූත තුනක් එක් මහා භූතයකට ප්‍රත්‍ය වෙනවා. පඨවි ආපෝ තේජෝ කියලා තුනම ගන්නවා. ඊළඟට ඒක වායෝ සහ උපාදාය රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. පඨවි ආපෝ ආයෝ කියලා තුන තියෙනවා. ඒක තේජෝ වලට සහ උපාදාය රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට පඨවි තේජෝ වායෝ තුන ආපෝ සහ උපාදාය රූපයන් වලට ප්‍රත්‍ය වෙනවා. ආපෝ තේජෝ වායෝ තුන පඨවි සහ උපාදාය රූපයන් වලට ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේ විදිහට මේ මෙතන සම්බන්ධය කතා කරා. ඒතර මෙතන මේ සම්බන්ධය තියෙන්නේ මොනවද? රූප සහ රූප ධර්මයන් අතර තමයි මෙතන සම්බන්ධය තියෙන්නේ. ඊට පස්සේ අපි අන්තිම එකට එනවා. අන්තිම එකේ මොකක්ද කියන්නේ? මෙතන කියන්න අමතක වුණානේ මෙතන පාඩය. ඔවුනොවුන්ටද උපාදාය රූපයන්ටද ප්‍රත්‍යවන්නා වූ මහා භූතය සතර දෙනද කියන එක. ඒතර මේක තමයි මේ විස්තර කරගත්තේ. ඔවුනොවුන්ටත් ප්‍රත්‍ය වෙනවා, උපාදාය රූපයන්ටත් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට තුන්වෙනි එකේදී කියනවා ඔවුනොවුන්ට ප්‍රත්‍යවන්නා වූ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ සහ හදේ වස්තුව කියන එක. ඒතර ඒක තමයි තුන්වෙනි එක. ඒතර ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ සහ හදේ වස්තුව කියන එක. ඇයි මෙතන පංචවෝකාර කියන එකක් ගත්තේ? ප්‍රතිසන්දි අවස්ථාවේදී පංචවෝකාරනේ රූප පහළ වෙන්නේ. වෙන කොහෙවත් හදේ වස්තුව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ කියන එක ගත්තේ. ඊළඟට ඒ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධය සහ හදේ වස්තුව කියන ඒ ධර්මයන් දෙක ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙනවා. කියන්නේ එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා මේ අවස්ථාවේදී. හරි? කියන්නේ අපි ගත්තොත් පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ ඊළඟට හදේ වස්තුවනේ. ඒතර ප්‍රතිසන්දි අවස්ථාවේදී මේ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ ටික ප්‍රත්‍ය වෙනව මොනවටද? හදේ වස්තුවට ප්‍රත්‍ය වෙනවා. හරි? ඒතර මෙතන අපි කියන්නේ සහජාත ශක්තියන්නේ. ඒ සහජාත ශක්තියෙන් පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ ටික ප්‍රත්‍ය වෙනවා හදේ වස්තුවට. හදේ වස්තුව ආපහු ප්‍රත්‍ය වෙනව මොනවටද? පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට. මෙන්න මේ සම්බන්ධය තමයි මෙතන මේ කියන්නේ. ඒතර ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වේ ඒකයි. ඔවුනොවුන්ට ප්‍රත්‍ය වන්නා වූ පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධ කියලා කිව්වේ ඔන්න ඔය ටිකට තමයි. ඒතර මෙතන ගත්තයින් පස්සේ සම්බන්ධය අපි කිව්වොත් කොහොමද? නාම රූපත් තියෙනවා. ඊළඟට රූප නාම කියන සම්බන්ධය මෙතනට අදාළ වෙනවා. හරි. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී නාම ධර්මයන් රූප ධර්මයන් නාම රූප ප්‍රත්‍ය වෙන තැනදී මෙන්න මේ අන්තිම වාක්‍ය දෙකෙන් කිව්වේ ඔන්න ඕක. වේදනා සංඥා සංඛාර විඥාන ටික ප්‍රතිසන්දික්ෂණයේදී වස්තු රූපයට ප්‍රත්‍ය වෙනවා. වස්තු රූපය වේදනා සංඥා සංඛාර විඥාන වලට ප්‍රත්‍ය වෙනවා. අතර ඔවුනොවුන්ට එකිනෙකාට මෙතන ප්‍රත්‍ය වීමක් සිද්ධ වෙනවා. මොන ප්‍රත්‍ය ශක්තියෙන්ද? සහජාත ප්‍රත්‍ය ශක්තියෙන්. ඒතර මේක තමයි මෙතන මේ විස්තර කරන්නේ. ඉතින් දැන් මෙතන ප්‍රත්‍යෝත්පන්න ගත්තයින් පස්සේ මේවත් අපිට ඉදිරියේදී කුසල අකුසල අභ්‍යාගත වශයෙන් බෙදා ගන්න තියෙනවා. බෙදා ගනිද්දි මෙතන මේ කියන රූප සියල්ලම මොන
පදයටද ඇතුළත් වෙන්නේ? අභ්‍යාප. අභ්‍යාකත වලට තමයි ඇතුළත් වෙන්නේ. ඒතර නාම ධර්මයන් ටික මෙතන එන නාම ධර්මයන් ඒ තැනට අනුකූලව ඒ තැනට අදාළ කරගෙන ගන්න තියෙනවා කුසල අකුසල සහ අභ්‍යාප. අභ්‍යාකත කියලා ওই විදිහට බෙදා ගන්න තියෙනවා. ඉතින් ඒ කොටස අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ හෙට තමයි මේ ටික අපිට ඊතුරු කොටස් ටික සාකච්ඡා කරන්න වෙන්නේ. ඉතින් ඔය දැනට දීලා තියෙන ඒ සටහන් ටික ඒ වගු ටික හොඳට බලා ගන්න. බලාගෙන අපි ඒක හෙට සාකච්ඡා කරමු. දැන් අපේ කාලය අවසන් නිසා ප්‍රශ්න අහන්න වෙලාවක් අවස්ථාවක් නැහැ. නමුත් අපි අනිත් දවසේ හෙට පාඩම මුලදී ප්‍රශ්න සාකච්ඡා කරමු.